වේදනාව දැනෙන්නේ කැම නිසා නෙවෙයි, දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමට උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. බුබුලු බුබුලු බබල් පැපලි පැපලි ඇඳුම් දැකට සුමුදුයි. කෝමාරිකා සමග දෑතට සුමුදු බබල් ඩිටර්ජන්ට් පවුඩර්. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශ. පැත්තකිය තැත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම රෝෂිනී විජේසූරිය. මුලින්ම අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය දුරයේ වැඩ ආරම්භයි. ඇමති මණ්ඩලයේ දිවුරුම් දීම හෙට. සමගි ජනබලවේගයේ ජාතික ලයිස්තුව තවත් කල්යයි. අද සාකච්ඡාවත් එකඟතාවකින් තොරව අවසන්. අපේ ජනබලපක්ෂයේ ජාතික ලයිස්තු අර්බුදය උග්‍ර වේ. වරෙන්තුවට එරෙහිව කුරුණෑගල නගරාධිපති අභියාචනාධිකරණයට වහාම අත්අඩංගුවට ගන්නයි වැඩබලන පොලිස්පතිගෙන් නියෝගයක්. රනිල් රුවන් සහ සාගල පාස්කු ප්‍රහාරයේ පිළිබඳ ජනපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට කැඳවයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිදුරේ රාජකාරී ආරම්භ කිරීම අද පෙරහරුවේ සිදු කෙරුණා. ඒ අරලිගහ මන්දිරයේ පැවති උත්සවයකදී. දවසේ පුවත. අග්‍රාමාත්‍ය දුරේ රාජකාරී ආරම්භීමට ප්‍රථම මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරත වුණා. එය තමා ප්‍රථම වරට අග්‍රාමාත්‍ය දුරේ හමුවන අවස්ථාවේදී අනුරාධපුර සිට වැඩම කරවා 2005 වසරේ මාර්තු 23 වෙනිදා අරලියගහ මන්දිරයේ රෝපණය කළ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අංකුර බෝධීන් වහන්සේ නමක් වීම විශේෂත්වයක්. ගැඹුරුම තැනක ආදරෙන් අනුතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය දුරේ රාජකාරී ආරම්භ කිරීම සඳහා උත්සව ශාලාව වෙත පැමිණියේ පෙරළු 10:23ටයි. මේ ශාලාවට සම්ප්‍රාප්ත වන්නේ එතුමන්ගේ රට හදන රට දිනවන සෞභාග්‍යයේ දැක්ම ඉදිරියට ගෙන යන වැඩපිළිවෙලේ තවත් ස්වර්ණමය කාලච්ඡේදයක් සඳහා වැඩ කටයුතු සුබ මොහොතින් ආරම්භ කිරීම සඳහායි. ගරුතර මහා සංඝරත්නය සහ සර්වාගමික නායකින්ගේ සහභාගීත්වයෙන් ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තු වරම් හිමි කරගත් සියලුම මහජන නියෝජිතයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මේ අවස්ථාවට සහභාගී වී සිටිනවා. තව ස්වල්ප මොහොතකින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ නිල රාජකාරී කටයුතු සුබ මොහොතින් ආරම්භ කිරීමට නියමිතයි. මෙහිදී පැමිණ සිටි පිරිස පංචශීලයේ පිහිටවනු ලැබුවේ ගාල්ලු බස්නාහිර දෙසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය බලංගොඩ සෝබිත හිමියන් විසින්. මහා සංඝරත්නය විසින් පිරිස් සජ්ජායනා කරමින් අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද කළා. අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය දුරේ රාජකාරී ආරම්භ කළේ පෙරළු 10:36ට යෙදුණු සුබ මොහොතින්. සිත්‍යානුභංජන ලක්ඛනානුභාවේන අට්ඨෝත්තර රත මංගල ලක්ඛනානුභාවේන චබ්බන්න රම්සානුභාවේන කේතුමා. ඉන්පසුව හින්දු ඉස්ලාම් සහ කතෝලික ආගම්වල ආශිර්වාදයේද අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමුණා. Almighty God and Father, we thank you for giving us a great leader to lead the country. He needs at this moment your blessing. මෙහිදී පැමිණ සිටි පිරිස සමග සුහද පිළිසඳරක නිරත වීමටද අග්‍රාමාත්‍යවරයා අමතක කළේ නැහැ. දැකීම ජනතාවගේ අපේක්ෂාව ජනතාවගේ සිහිනය බවට පත් වුණා. අද එය සැබෑ වෙලා අපි සියලු දෙනා රටක් හැටියට රටේ සෑම ක්ෂේත්‍රයකම දියුණුව වෘද්ධිය අපේක්ෂා කරමින්
එතුමන්ට සුබ ප්‍රාර්ථනා කරමු. ශ්‍රී ලංකා මෙරට 13 වෙනි අග්‍රාමාත්‍යවරයා වන මහින්ද රාජපක්ෂ මහතා එම දුරටපත් වූ සිවුවන අවස්ථාව මෙයයි. පෙරා තෝරා තිබෙන ආකාරය අපිට දකින්නට පිළිවන්. ඒ නිසා සියලු දෙනා තුල තිබෙන්නේ ප්‍රසන්න, සියලු දෙනා තුල තිබෙන්නේ ප්‍රබෝධමත්, සියලු දෙනා තුල තිබෙන්නේ යහපත් වූ අපේක්ෂාවන් ගොන්නක්. ඒ ඉටු කරගෙන මාතෘ භූමියට සැබෑ සංවර්ධනයක් අත්පත් කර දෙන්නට මෙරටේ රාජ්‍ය නායකයා ලෙස අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ටත් ගරු අග්‍රාමාත්‍යතුමන් ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමන්ටත් මේ අතර නව රජයේ අමාත්‍ය මණ්ඩලය හෙට මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල් මඩුවේදී දියුරුම් දීමට නියමිතව තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී කැබිනට් අමාත්‍යාංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩල ව්‍යුහය ජනාධිපතිවරයා විසින් ඊයේ ගසට් කරනු ලැබුවා. මගුල් මඩුවේදී අමාත්‍ය මණ්ඩලයක් දියුරුම් දෙන පළමු අවස්ථාවද මෙයයි. දවසේ පුවත නව අමාත්‍ය මණ්ඩලයේ දියුරුම් දීමේ අවස්ථාව හෙට පෙරවරු 8:30 සිට හිරු ටීවී ඔස්සේ සජීවීව බලාපොරොත්තු වන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉලංගේ තමිල් අරසු පක්ෂය සහ අහිල ඉලංගේ තමිල් කොංග්‍රසය යන පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 19 දෙනාගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කළා. කෙසේ වෙතත් සමගි ජන බලවේගය සඳහා හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර 7 සඳහා මෙතෙක් කිසිවකු නම් කර නැහැ. ඒ සම්බන්ධයෙන් අද පැවති සාකච්ඡාවද අවසන් වූයේ එකඟතාවකින් තොරවයි. සමගි ජනබලවේගයේ සන්ධානගත පක්ෂවල නායකයින් වන මනෝ ගණේෂන්, රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් සිය පක්ෂවලටත් ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරයක් ඉල්ලා සිටීමත් සමග මේ වන විට පක්ෂය තුළ අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා. එම පක්ෂ නායකයින් සඳහන් කළේ මැතිවරණයට ඉදිරිපත් වීමට පෙර ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර සම්බන්ධයෙන් එකඟතාවන් පැවති බවයි. කෙසේ වෙතත් මීට පෙර පොරොන්දු වූ පරිදි තම පක්ෂයට මෙන්ම රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන්ගේ පක්ෂ සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර ලබා නොදෙන්නේ නම් එම පක්ෂ තුන නියෝජනය කරමින් තේරීපත් වූ මන්ත්‍රීවරුන් 15 දෙනා පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බව මනෝ ගණේෂන් මහතා ප්‍රකාශ කළා. එවන් පසුබිමක් තුළ සමගි ජන බලවේග පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් අද පක්ෂ කාර්යාලයේදී පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. සාකච්ඡාව අතරතුරදී දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගණේෂන් සහ පළනි දිගම්බරම් මහතා එම ස්ථානෙන් පිටත් වන අයුරු දැකගත හැකි වුණා. සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පිළිබඳ සාකච්ඡාව අවසන් වෙලා නැහැ. ඉතින් අපි ගත්ත තීන්දුව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයාට ඒ තීන්දුව ගන්න අයිතිය අපි බාර කරලා තිනවා. එන්න පරක් කරනෝනේ. අපේ ප්‍රශ්නේ ඒක. කලබල වෙන්න එපා. දුන්න නැතුනොත් මොකද කරන්නේ? නවතමතා දුන්න නැතුනොත් වෙනවා වාඩිනවා කියලා. මොකද මේකක් නෑ ඉතින්. නෑ එතුමා කියන එක පිළිගන්න වෙනවා ඉතින්. සාකච්ඡාවෙන් අනතුරුව ඊට සහභාගී වූ සෙසු පක්ෂ නියෝජිතයින් මෙලෙස අදහස් පළ කළා. ඔබතුමාලා ඉල්ලීම් ලැබුණාද දැන් මන්ත්‍රී ආසනයක් ඒක සාධාරණ ඉටුවේ. ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බලාපොරොත්තු සහගතයි. බලාපොරොත්තු සහගතයි. මේ පිළිබඳව අපි සාමූහිකව තීන්දුව ගන්නවා. නෑ මං ගියේ නෑ රැස්වීම වලට. අමුතුම මේ පාරත් උනේ හැම පාර වගේම ඔබතුමාලගේ ඡන්දවරෙන් දෙල්ල අන්තිමට ඔබතුමාලට කොකා පෙන්නපු එක නේද? එහෙම අපේ අතර ප්‍රශ්නයක් නැහැ. සාකච්ඡා මාර්ගයෙන් අපිට විසඳ ගන්න පුළුවන්. එimhe තීන්දුවකට ආවා. එහෙම තීන්දුව දෙන්නේ කවදද? හෙට වෙනකොට. පක්ෂයක් හැටියට අපි සාධාරණ විදිහට අපි පක්ෂයට එක ඉල්ලීමක් කරා. ඡන්දට පෙරත් අපි ඉල්ලීමක් කරා. එකඟතාවයක් තිබුණා. දැන් එතුමන්ලා කියනවා 7යි ලැබුණේ යාළගේ පාක්ෂිකයෝ ඉහළම කට්ටියට දෙන්න තියෙනවා කියලා. අපි සුහඳව ඒ ගන්න තීන්දුව අපි කිව්වා පක්ෂ නායකයා හැටියට සජිත් ප්‍රේමදාස මහත්මයාට කිව්වා ඔබතුමා ගන්න තීන්දුවට අපි එකඟ වෙනවා කියලා. පක්ෂේ තීන්දුවට හිස නමනවා. ඔව් no problem. සමගි ජන බලවේගයේ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා දින අනතුරුව අදහස් පළ කළා. ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර 7ක් තියෙනවනේ. කොහොමද ඒක බෙදියන්නේ? ඒක තමුන්නාන්සලාට මේ ගැසට් එකෙන් තේරෙයි කොහොමද බෙදියන්නේ කියලා. මනෝ ගණේෂ මන්ත්‍රීතුමා නම් කිය ඔබතුමාට බාර දුන්නයි කියලා ඒක තීරණය කරන්න කියලා. එහෙම වුණාද අද? ඒ හැමදාම මට බාර දෙන්නේ මම නායකයා. කලින්ම ගියා මනෝ ගණේෂ මහත්මයා. නෑ එහෙම දෙයක් නෑ. ඔබතුමාලා කොහොමද එක එක මාධ්‍ය න්‍යාය පත්‍ර අනුව කොහොමද නිගමන වලට එන්නේ? ඒක වැරදිනේ. මනෝ මහත්තයා එහෙම වුණාට දිගම්බර මහත්තයා යම් කලකිරීමකින් හිටියා. මාධ්‍යරත් සියලුම දේවල් සාකච්ඡාවෙන් සම්මුතියෙන් එකඟතාවෙන් සහෝදරත්වෙන් සංහිඳියාවෙන් මිත්‍රශීලීත්වෙන් සිදු වෙනවා. හකීම් මන්ත්‍රීතුමා නම් කිව්වේ තුමාලගේ අවබෝධයෙන් කතා කිව්වසේ එහෙම දෙයක් තිබ්බයි කියලා මන්ත්‍රීතුරු සම්බන්ධයෙන් ලබා දෙනවා කියලා එහෙම පෙර දුන්න උත්තරේම 17ට කලින් මැතිවරණ ප්‍රකාශන සභාවට බාර දෙන්න ඕනේ නේද ජාතික ලැයිස්තුවේ? ඔබතුමාට තියෙන හදිස්සිය මට නෑ. එක්සත් ජාතික පක්ෂ අර්බුදයේ සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් සජිත් ප්‍රේමදාස මහතාගෙන් ප්‍රශ්න කළා. ඔබතුමා කොහොමද හිතන්නේ 4 දෙනා ගැන? ඔබතුමාට වඩා සුදුලම් තියනවද? අපිට තියෙනවා රට ගැන හිතන්න. 4 දෙනා ගැන හිතන්න නෙවෙයි 2,20000ක් ගැන හිතන්න. මේ අතර ජාතික ජන බලවේගය යටතේ පාර්ලිමේන්තුවට තේරීපත් වන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා කවුරුන්ද යන්න මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.
කෙසේ වෙතත් මහමැතිවරණයෙන් පරාජයට පත් වූ කිසිදු අපේක්ෂකයෙකු ජාතික ජනබලවේගයේ ජාතික ලයිස්තුව යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ ලේකම් ලක්ෂ්මන් නිපුණාරච්චි ප්‍රකාශ කළා. 19 වන ව්‍යවස්ථා සංශෝධනය ශනිකව ඉවත් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ හිරු ටීවී ඔස්සේ විකාශ වූ සලකුණ දේශපාලන සංවාද වැඩසටහනට එක් වෙමින්. ඔබට තියෙන ව්‍යවස්ථාමය ගැටලුව විසඳුමට පස්සේ පාර්ලිමේන්තුවේ එන්න හැකියාව තියෙනවා. අදත් ඕක නම් මේ ජනාධිපතිතුමා කරපු පරිත්‍යාගය කරලා ඒක කරන්න පුළුවන්. එහෙම අවශ්‍ය නැහැ. පාර්ලිමේන්තුවෙන් නැතුව දේශපාලනය කරන්න පුළුවන් කියලා මම හිතුවා ඒක කරා. මගේ නම් කිසිම බලාපොරොත්තුවක් නැහැ පාර්ලිමේන්තුවෙන්. දැන් පාර්ලිමේන්තුවේ හිටියානේ. ඉතින් තව ලොකු දේශපාලනයක් මේ රටේ කරන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ ඉන්න 225ම ඉතරද මේ රටේ මේ වැඩ කරන්නේ. බරපතල විරෝධයක් ආණ්ඩුව පැත්තෙන් අපි දැක්ක 19 පිළිබඳව. ඒතර මොකද්ද මෙතන කරන්න යන්නේ? ඒ රට කරවන්න නම් ශනිකව 19 වෙනි ව්‍යවස්ථාව ඉවත් කරන්න ඕන. අපි පක්ෂයක් හැටියටත් ජනාධිපතිතුමත් අගමැතිතුමත් ඉන්න ස්ථාවරය ඊළඟට අලුත් ව්‍යවස්ථාව ගේන්න ඕන ඉතා ඉක්මනින්. මේ වගේ අන්ධ දාන්න වෙනස් වෙන්නේ නැති. ඒ ව්‍යවස්ථාව හදන්න ඉස්සෙල්ලා 19 ඉවත් කරන්න ඕන. 19ත් එක්ක කරන්න බෑ. ප්‍රධානම ගැටලු දෙක තමයි ජනාධිපතිතුමාගේ දුර කාලය ජනතාව පත් කරේ අවුරුදු 5කට. එතකොට අර පරණ එකට 19 අහෝසි වුණාම දුර කාලේ අවුරුදු 6කට යනවා. ඉතින් ජනාධිපතිතුමා ඒකට සූදානම් නැහැ. එතුමා කියන්නේ මට දුර කාලය 5 තිබිය යුතුයි. එතකොට 19 ඉවත් කිරීම තුලින් ඇති වෙන ඒක ඒ විදිහට වෙනස් වෙන්න ඕන. ඒ දුර කාලය පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමාගේ දුර කාලය දීර්ඝ කිරීම සිද්ධ වෙන්නේ නැති වෙනට ඒකට හරි ගස්සන්න. ඊළඟට තමයි අපි දන්නවා 18 අපිට ඒකට විරෝධයක් ආවා. විශේෂයෙන් මේ 18 ගෙනාවේ වෙන එකට. නමුත් ඒකේ තිබුණා 3 වරක් ඉල්ලන්න පුළුවන් කියලා. නමුත් ජනතාව ඒක එච්චර අනුමත කරන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම අර පරණ විදියට තිබිච්ච සීමාවන් උඩ ඒ පරණයකට යන්න ඕන. දෙවරක් පමණයි ඒක පුද්ගලයෙක්ට ජනාධිපතිතුරයට තරඟ වදින්න පුළුවන් කියලා. ස්වාධීන කොමිෂන් සභා සම්බන්ධන ඔබතුමාන දරන මතය මොකක්ද? ස්වාධීන කොමිෂන් සභා තියෙන්න ඕන. හැබැයි ඒවා නියම ස්වාධීන වෙන්න ඕනේ. ඒවා කාර්යභාරයක් ගන්න ඕන. දැන් මානවීයව අපේ මග් ඇතුළුව මානව අයිතිවාසිකම් කඩවෙච්ච අවස්ථා තියෙනවා. ඒ වෙලාවට ඔය කියන මේ ස්වාධීන කොමිෂන් ආවේ නැහැ. දැන් පාතාලය කුඩුකාරයෝ යම්කිසි වැඩපිළිවෙලක් යටතේ බොහොම මේ අන්නේ යනවා. ඒ මානවීයකමගේ සභාපතිනිය එහෙම ගිහලා ඒක කට්ටිය ගිහලා ඒක මේව කරනවා. මොකද්ද මේ කරන්නේ? නියම අහිංසක මිනිහගේ මානව හිමිකම් ගැන මේව කරන්නේ නැහැ. මාලිමාවට ආසන වැඩි කරන්න කියලා කිව්වේ ඒක විහිළුවක්ද එහෙම නැත්නම් ඩීල් එකක්ද? නෑ මට අවංකව මගේ අදහසක් තිබුණා විශේෂයෙන්ම ඒ ප්‍රධාන බලවේග දෙකෙන් නුත් එකක් විනාශ වෙගෙන යනවා. ඉතින් ඒ බලවේග දෙකම වගේම තුන්වෙනි බලවේගය රටේ හැමදාම තියුණා. ඒක සම්පූර්ණයෙන් නියෝජනය වෙන්න අවශ්‍යයි. එහෙම නැති වුණොත් ඒක ප්‍රජාතන්ත්‍රවාදී රටකට ඉතාම හානිකරයි. 9 පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන්ගේ ජීවදත්ත ලබා ගැනීම මෙවර පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට සිදු කෙරෙන්නේ අන්තර්ජාලය හරහා ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ. ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය තොරතුරු පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය වෙත අද ලබා දුන්නා. මේ අතර පසුගිය පාර්ලිමේන්තුව පළමු වරට නියෝජනය කළ මන්ත්‍රීවරුන් 30කට විශ්‍රාම වැටුප අහිමි වී තිබෙනවා. නව පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමෙන් අනතුරුව පත්වන සෑම මන්ත්‍රීවරයෙකුගේම ජීවදත්ත තොරතුරු පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය වෙත ලබා දිය යුතු අතර මීට පෙර එම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව වෙත පැමිණ එම තොරතුරු ලබා දීම සිදු කළා. කෙසේ වෙතත් COVID-19 වසංගතය හේතුවෙන් මෙවර අන්තර්ජාලයේ ඔස්සේ මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ලබා දීමට පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය විසින් පහසුකම් සපයා දී තිබෙනවා. ඒ මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරටයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය දුරේ වැඩබාර ගැනීමෙන් පසුව ඔන්ලයින් අයදුම්පත පුරවා සිය ජීවදත්ත තොරතුරු පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය වෙත මෙලෙස ලබා දුන්නා. මේ වන විට මන්ත්‍රීවරුන් 30 දෙනෙකු සිය ජීවදත්ත තොරතුරු මෙම නව ක්‍රමය ඔස්සේ පාර්ලිමේන්තුවට ලබා දී ඇති අතර ලබන 15 වෙනිදාට පෙර සියලු මන්ත්‍රීවරුන් තම තොරතුරු ලබා දිය යුතු බවයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය නිවේදනය කළේ. මේ අතර 8 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කළ නවක මන්ත්‍රීවරුන් 30 දෙනෙකුට සිය විශ්‍රාම වැටුප අහිමි වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විශ්‍රාම වැටුපකට හිමිකම් කීමට නම් ඔහු හෝ ඇය වසර 5ක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කර තිබිය යුතුයි.
එක් පාර්ලිමේන්තු වාරයකදී වසර 5ක් සම්පූර්ණ කිරීමට නොහැකි වුවද ඊළඟට පත්වන පාර්ලිමේන්තු වාරයේදී හිඟ කාලය සම්පූර්ණ කිරීමට හැකි වුවහොත් එහිදීද විශ්‍රාම වැටුපට හිමිකම් කියනු ලබනවා. කෙසේ වෙතත් පසුගිය පාර්ලිමේන්තුවේ කාලය වසර 4යි මාස 8කට පමණක් සීමා වූ අතර එම පාර්ලිමේන්තුවට තේරීපත් වූ නවක මන්ත්‍රීවරුන් 30 දෙනෙක් නව පාර්ලිමේන්තුවට තේරීපත් වීමට අපොහොසත් වී ඇති හේයින් ඔවුන්ට විශ්‍රාම වැටුප හිමි වී තිබෙනවා. ඉන් වැඩිම පිරිසක් නියෝජනය කරන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් වන අතර එම ගණන 22ක්. දෙවන ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 4 දෙනෙකුට සහ ජනතා යුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකුටද විශ්‍රාම වැටුප හිමි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් 30 දෙනෙකුගේද විශ්‍රාම වැටුප අහිමි වී ඇත්තේ නව පාර්ලිමේන්තුවට තේරීපත් නොවීම හේතුවෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙනත් දීමනාවලට අමතරව රුපියල් 54285ක වැටුමකට හිමිකම් කරනු ලබන අතර විශ්‍රාම වැටුප ලෙස ලැබෙන්නේ එම වැටුපෙන් 3න් 1ක ප්‍රමාණයක්. යම් මන්ත්‍රීවරයෙකු අඛණ්ඩව වසර 15ක් පාර්ලිමේන්තු නියෝජනය කර ඇතනම් වැටුපෙන් 3න් 2ක විශ්‍රාම වැටුපකට ඔහු හෝ ඇය හිමිකම් කරනු ලබනවා. අපේ ජනබල පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් පැන නැගී අර්බුදය මෙතෙක් විසඳී නැහැ. ඒ අනුව එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ගැසට් කිරීම తాවකාලිකව කල් දැමූ බව මැතිවරණ කොමිෂන් සභාව එම පක්ෂයට දැනුම් දී තිබෙනවා. අපේ ජනබල පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තමන්ව පත් කරන ලෙස එහි ලේකම් පූජ්‍ය වේදිනීගම විමලතිස්ස හිමියන් මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් මගින් පසුගියදා දැනුම් දී තිබුණා. ඉන් අනතුරුව උන්වහන්සේ ප්‍රසිද්ධියේ පෙනී නොසිටි අතර පක්ෂයේ සෙසු නිලතල දරන්නන් පවා උන්වහන්සේ සිටින ස්ථානයක් පිළිබඳ දැන සිටියේ නැහැ. විමලතිස්ස හිමියන් කෑගල්ල ප්‍රදේශයේ වැඩවසන බවට ලද තොරතුරක් මත එම පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් අප විමසීමක් කළා. අපේ පක්ෂයේ ලේකම් හාමුදුරුවෝ මේ ස්ථානයට පැමිණියා. හාමුදුරුවන්ට බොහොම තර්ජනයක් තියෙනවා කියලා හදිසිය අවස්ථාවක පැමිණියේ. මම මොකක්ද තර්ජනය කියලා හාමුදුරුවෝ පස්සෙන් ගොඩක් අය පන්නනවා කියලා. ඉතින් බොහොම අමාරුවෙන් හාමුදුරුවෝ බේරුණේ කියලා කිව්වා. ආරක්ෂාව මට කොහොම හරි ලබා දෙන්න මාත්‍යා කියලා මම කිව්වා මට ඉතින් මෙයා මෙතන ආරක්ෂාවක් දෙන්න. ඒ නිසා ඉතින් මම පොලිසිය මෙහාට ආවා 119 ගිහුවා කියලා. පස්සේ මගේ ගෙදර නිවස සියලුම ස්ථාන පොලිසිය විසින් පරීක්ෂා කරා. කවුද මේ පිටිපස්සේ ඉන්නේ කියලා මම දන්නේ නැහැ. ටික වේලාවකට පසු පූජ්‍ය වේදිනීගම විමලතිස්ස හිමියන් දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට අපට හැකි වුණා. ඥානසාර හාමුදුරුවෝ කියලා ඉස්තින් පත් කිරීමේ ක්‍රමයක් නැහැ. ඒකට තමයි කියලා තියෙන්නේ මම ජාතික ලැයිස්තුවෙන් පත් වෙලා ඥානසාර හාමුදුරුවන්ට ඒ මන්ත්‍රී ධුරය ලබා දෙනවා කියලා. ඥානසාර හාමුදුරුවන්ට දෙන්න විදියක් නැහැ. උන්වහන්සේගේ නම යෝජනා කරන්න බැරි නිසා. ඒ නිසා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඉල්ලාස්සලා තමයි මන්ත්‍රී ධුරය ප්‍රදානය කරන්න වෙන්නේ. මම මේ ගමනේ විශ්වාසයි. මන්ත්‍රීකමක් හම්බුනාට පස්සේ මම තාවකාලික ලේකම් කියලා මේ වෙන කුමන්ත්‍රණයක් මේකත් හදනවා. මේ ජාතික සටන නිමා කරලා මේ සියලුම කටයුතු වලින් මම අයින් වෙනවා. එතනින් තමයි මම සංගවිසංගවිනී කටයුතු කරගෙන ආවේ. රතන හාමුදුරුවන්ට දෙනවා කියන තැනක දැන් මම නැහැ. මම දැන් වැඩිපුරම ඉන්නේ ඥානසාර හාමුදුරුවන්ට දෙනවා කියන තැනක. නමුත් ඥානසාර හාමුදුරුවෝ කියනවා නම් රතන හාමුදුරුවන්ට දෙන එක සුදුසුයි කියලා මම දෙනවා. මේක හරියටම කොමසාරිස්තුමාට අලුතෙන් කාගෙන්වත් විමසන්න දෙයක්වත් නැහැ. මේක නීතිපතිය වන්න දෙයක්වත් නැහැ. මම අවශ්‍ය ගැටලු නිරාකරණය කරලා තියෙනවා. වෙන කවුරුත් ප්‍රශ්න හදාගන්න ඕනේ නැහැ දැන්. ඥානසාර හාමුදුරුවෝ රතන හාමුදුරුවෝ දෙදෙනා එකඟතාවයකින් කිව්වොත් මේක මේ විදිහට සංශෝධනය වෙන්න ඕනේ කියලා මම ඒක සංශෝධනය කරන්න එකඟතාවයකට ඉන්නවා. අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේ මෙලෙසින්. රතන හාමුදුරුවන්ගේ අවස්ථාවේදී සුපුරුදු පරිදි මේ മന്ത്രി ධූරය උන්වහන්සේට ලබා ගත්තොත් හොඳයි කියන අදහස තමයි හිටියේ. උන්වහන්සේට මම කිව්වා ඔබ වහන්සේ මාත් එක්ක වාඩි වෙලා කියන්න රටට මම අවුරුදු 15ක් දේශපාලනය කළා. පාර්ලිමේන්තුවේ හිටියා. ඥානසාර හාමුදුරුවන්ට මේ අවස්ථාව මගේ ආශිර්වාදය ඇතුව ලබා දෙනවා. එහෙම උනේ නැහැ. ඊට පහුවදා වෙනකොට පක්ෂයේ ලේකම් ධූරය දරන වේදිනිගම විමලතිස්ස හාමුදුරුවෝ පක්ෂයේ අරබුදයක් ඇති වෙලා තියෙනවා. മന്ത്രി ධූරය සම්බන්ධයෙන් එය निराකරණය කරගන්න තුරු උන්වහන්සේව පත් කරන්න කියලා ජාතික ලැයිස්තු മന്ത്രി ධූරයට අපිට ආරංචියක් ලැබෙනවා 12 වෙනිදා වෙනකොට මමත් නොවන රතන හාමුදුරුවෝත් නොවන ජාතික ලැයිස්තුවේ කවුරුත් නොවන කෙනෙක් മന്ത്രി ලෙස දිවුරුම් දෙනවා. ඒක මෙහෙවන්නේ ප්‍රංශේ ඉඳලා. රතන හාමුදුරුවෝ අතරවත් මා අතරවත් ප්‍රශ්නයක් മന്ത്രിගමට ඇති වෙලා නැතුව තාගලා පමණයිනේ. මේ ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? අරබුදයක් ඇති බැවින් කියලා පහුවදාම කාටවත් නොකිය ගිහිල්ලා මෙලියුම දෙනවා. ඉතින් ප්‍රශ්නයක් නේ. එයා මේක වැරදි විමලතිස්ස. මම එහන් ඉන්නවනම් කියන්නේ. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක මානසිකව අපි විසඳගමු. මේ ජාතියත් එක්ක සෙල්ලම් කරන්න එපා. සිවුරේ ගෞරවය නැති කරන්න එපා. පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් පාර්ලිමේන්තු මහමැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයේ සඳහා නාම යෝජනා බහර දුන්නද ඒද ප්‍රතික්ෂේප වුණා. එසේම උන්වහන්සේගේ නම අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක නාමාවලියේද ඇතුළත් වන්නේ නැහැ. එවන් පසුබිමක උන්වහන්සේට පාර්ලිමේන්තුවට තේරීපත් විය හැකි අපේ ජනබල පක්ෂයෙන් ජාතික ලැයිස්තුවට හෝ කිසියම් දිස්ත්‍රික්කයක අපේක්ෂක ලැයිස්තුවට නම් ඇතුළත් වූ අයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් පසුව ඉල්ලා අස්වී එම පුරප්පාඩුව සඳහා යම් අපේක්ෂකයෙකු නම් කිරීමේදී පමණයි. ඒ අනුව එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳ අර්බුදයක් මතුව ඇති බැවින් ඒ පිළිබඳ නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමටයි මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ.
පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ ආග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට කැඳවා තිබෙනවා. ඒ අදාළ ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමටයි. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශනයක හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත්තේ ලබන 21 වෙනිදායි. එදිනම විමර්ශනයක හමුවේ පෙනී සිටින ලෙස ත්‍රස්ත ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ නීතිය හා සාමය භාර අමාත්‍යවරයාව සිටි සාගර රත්නායක මහතාටද දැනුම් දී තිබෙනවා. හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශනයක හමුවට කැඳවා ඇත්තේ ලබන 18 වෙනිදායි. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුවත් කිරීමේ බුද්ධි තොරතුරු පළමුවරට ලද රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අද 8 වෙනි දිනටත් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. ඔහුගේ අද දින සාක්ෂි විමසීම මාධ්‍යට විවෘත වූයේ නැහැ. රුසියාවේ නිෂ්පාදිත COVID-19 එන්නතක් සඳහා එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වූ බව ජනාධිපති ව්ලාදිමිර් පුටින් අද නිවේදනයක් නිකුත් කිරීමත් සමග රුසියාව COVID-19 එන්නතක් සඳහා අනුමැතිය දුන් පළමු රට බවට පත් වුණා. එම එන්නත අත්අදා බැලීම සඳහා රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින්ගේ දියණියකටද ලබා දී තිබෙනවා. COVID-19 වෛරසයට එරෙහිව ලොව පුරා එන්නත් 100ක් පමණ අත්අදා බැලීම් සිදු වුවද ඒ කිසිවකට ඖෂධයක් ලෙස භාවිත කිරීම සඳහා රාජ්‍ය අනුමැතියක් මෙතෙක් හිමිව නැහැ. බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනිකා සමාගම එක්ව නිෂ්පාදනය කළ ChAdOx 1nCoV-19 එන්නතද තවමත් පවතින්නේ සායනික අත්අදා බැලීම් මට්ටමේ. කෙසේ වෙතත් මාස 2ක පමණ සායනික අත්අදා බැලීම් වලින් අනතුරුව කොවිඩ් මැඩලීම සඳහා රුසියාව නිෂ්පාදනය කළ එන්නතක් සඳහා අද එරට සෞඛ්‍ය අමාත්‍යාංශ අනුමැතිය හිමි වුණා. ඒ බව තහවුරු කරමින් ජනාධිපති ව්ලාදිමිර් පුටින් නිවේදනය කළේ තම දියණියකටද එම නව COVID-19 එන්නත ලබා දුන් බවයි. මේ එන්නත අවශ්‍ය සියලු පරීක්ෂණ වලින් සමත් වෙලා තියෙනවා. වැදගත්ම දේ තමයි එන්නත භාවිත කිරීමේ පූර්ණ ආරක්ෂාව සහ එහි කාර්යක්ෂමතාවය සහතික කිරීම. මගේ වැඩිහිටි දියණියන් දෙදෙනාගෙන් එක් අයෙකුට මෙම එන්නත ලබා දීලා තියෙනවා. මොකද ඇය අත්දැක බැලීම් වලට සහභාගී වුණා. මේ අතර රුසියාව අනුමැතිය දුන් නව එන්නත සම්බන්ධව රුසියානු බලධාරීන් සමග සමීප සබඳතා පවත්වමින් සාකච්ඡා සිදු කරමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක තරික් ජාසෙර්වික් ජිනීවාහි දෛනික ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමින් සඳහන් කළා. කුරුණෑගල බුවනික හෝටලය පිහිටි ගොඩනැගිල්ල විනාශ කිරීමේ චෝදනාවට වරෙන්තු ලබා සිටින කුරුණෑගල නගරාධිපතිවරයා අද වරෙන්තුව බල රහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. මේ අතර ඔහු ඇතුළු පිරිස වහාම අත්අඩංගුවට ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයා අද බයඹ පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කළා. පෙත්සම ඉදිරිපත් කරමින් කුරුණෑගල නගරාධිපතිවරයා කියා සිටින්නේ කුරුණෑගල නගර මැදේ පිහිටි ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරණයක් සිදු වූ බවත් ඒ සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ වැරදි මත සමාජගත කළ බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස පොලිසිය ආරම්භ කළ විමර්ශනයට අදාළව නීතිපතිවරයාගේ උපදෙස් මත තමන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පසුගිය 7 වනදා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු ලබාගෙන ඇතැයි කුරුණෑගල නගරාධිපතිවරයා පෙන්වා දෙනවා. අදාළ පෙත්සමේ වැඩිදුරටත් සඳහන් වන්නේ කඩා ඉවත් කළ බව පැවසෙන ගොඩනැගිල්ල පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ලක් ලෙස ප්‍රකාශයටපත් කර නොමැති බවයි. එම තත්ත්වයේ යටතේ පුරා විද්‍යා ආඥාපනත පදනම් කර ගනිමින් තමා ඇතුළු පිරිසකට එරෙහිව පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලබා ගැනීමේ ක්‍රියාදාමය මුළුමනින්ම නීතියට පටහැනි බවයි කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ පවසන්නේ. මේ හේතුවෙන් පෙත්සම්කරු ඉල්ලා සිටින්නේ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුණු වරෙන්තුව බලරහිත කරන ලෙසයි. එසේම පෙත්සම විභාග කර අවසන් තීන්දුව ප්‍රකාශයටපත් කරන තුරු අදාළ වරෙන්තුව වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද කුරුණෑගල නගරාධිපතිවරයා වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. කුරුණෑගල පොලිසියේ මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා, කුරුණෑගල විශේෂ විමර්ශනාංශය භාර පොලිස් ස්ථානාධිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා සහ නීතිපතිවරයා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. මේ අතර වරෙන්තු නිකුත් කර ඇති කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පිරිස වහාම අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායමක් යොදවන ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වයඹ පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අද නියෝග කළා. එසේම මෙම පිරිසට සැඟව සිටීම සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයන් සම්බන්ධයෙන්ද වහාම විමර්ශනයක් සිදු කර හෙට දිනේදී ඊට අදාළ වාර්තාවක් Taman වෙත යොමු කරන ලෙසද වැඩබලන පොලිස්පතිවරයා වයඹ පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.
අත්අඩංගුවේ පසුවන පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සම්බන්ධයෙන් ඔත්තුකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනුවේ හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් පසුගියදා කරුණු වාර්තා කළා. අදාළ පෞද්ගලික ඔත්තුකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති ප්‍රකාශයේ සඳහන් වන්නේ තමා විසින් ලබා දුන් ඔත්තුවක් මත දැනට අත්අඩංගුවේ පසුවන පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ ලක්ෂාන් වන්‍යාරච්චි නැමැති නිලධාරියා ඇතුළු කණ්ඩායමක් 2018 වසරේ මාර්තු මාස 30 වනදා ගණේමුල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ගංජා කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 300ක් සහ අයිස් ග්‍රෑම් 2ක් රියදුරු සමග අත්අඩංගුවට ගත් බවයි. නමුත් අදාළ නිලධාරීන් එම මද්‍රව්‍ය තමන් සන්තකයේ තබා ගනිමින් එලෙස අත්අඩංගුවටගත් ත්‍රිරෝද රථ රියදුරාට නෛතික ක්‍රියාමාර්ග ගැනීමෙන් වැළකී සිටි බව ඔත්තුකරු ලබා දුන් ප්‍රකාශයේ සඳහන් වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා. එමෙන්ම එම වසරේම අගෝස්තු 18 වෙනිදා ගණේමුල්ල ප්‍රදේශයේ පිහිටි තාවකාලික නවාතැන් පොලක් වටලා අයිස් ග්‍රෑම් 38ක් සොයාගත්තද එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිවද නීතිමය ක්‍රියාමාර්ග නොගත් බව ඔත්තුකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දී තිබෙනවා. මෙම සිද්ධීන් පිළිබඳව තමන් 2018 වසරේ ඔක්තෝබර් 1 වෙනිදා ජනාධිපති මද්‍රව්‍ය නිවාරණ ඒකකයට කළ පැමිණිල්ල සම්බන්ධයෙන්ද කිසිදු විමර්ශනයක් සිදු නොවූ බවයි අදාළ ඔත්තුකරු සිය ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත ඉදිරිපත් කළ වාර්තාව මගින් දැනුම් දී ඇත්තේ අදාළ කරුණු පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවයි. මේ අතර මරදාන පොලිසිය විසින් බොරැල්ල T20 වත්ත ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී හෙරෝයින් ඇසුරුම් 380ක් සමග 26 හැවිරිදි තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ එම මද්‍රව්‍යවල බර ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 20ක් වන බවයි. ඉතින් පොඩි මුදලක් තමයි තියෙන්නේ ඒගොල්ලන්ට දෙන්න ඕනේ. කාට සල්ලි දෙන්නේ? මේ අතර පිළියන්දල පොලිසිය වේරහැර ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ වැටලීමකදීත් හෙරෝයින් සමග 39 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ ඇය සන්තකයේ තිබී හෙරෝයින් ජාවාරමෙන් උපයන ලද රුපියල් 1,45,000ක් දුරකථන 6ක් සහ හෙරෝයින් ප්‍රවාහනයට යොදාගත් ත්‍රිරෝද රථයක්ද හමු වූ බවයි. මීගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත ගොඩගම ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී ත්‍රිරෝද රථයකින් ගොඩගම සිට මීගොඩට ප්‍රවාහනය කරමින් තිබූ හෙරෝයින් ග්‍රෑම් 20ක් සහ මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. පොලිසිය පැවසුවේ මද්‍රව්‍ය තොගේ වටිනාකම රුපියල් 2,50,000ක් පමණ වන බවයි. මෙලෙස අත්අඩංගුවටගත් එක් සැකකරුවෙකු පානදුර පොකුණපාර ප්‍රදේශයේ 32 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු අතුරුගිරිය ප්‍රදේශයේදී රූපලාවන්‍ය ශිල්පිනියක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයාගේ සහෝදරයෙක් බවද පොලිසිය ප්‍රකාශ කළා. අනෙක් සැකකරු කඩුවෙල ප්‍රදේශයේ සිදු වූ වාහන කොල්ලකෑම් රැසකට සම්බන්ධ වයස අවුරුදු 30ක් වන වැල්ලම්පිටියේ පදිංචිකරුවෙක් ලෙස හඳුනාගෙන තිබෙනවා. මේ අතර නිමියඳුම් බව ප්‍රකාශ කරමින් නෙදර්ලන්තයේ සිට ගෙන්වා තිබූ මත්පෙති 5000කට අධික තොගයක් ශ්‍රී ලංකා රේගුවේ මද්‍රව්‍ය පාලන අංශය මගින් සිය බහරයට ගෙන තිබෙනවා. රේගුව පැවසුවේ මෙහි වටිනාකම රුපියල් ලක්ෂ 288කට ආසන්න බවයි. සෝමාවතිය රක්ෂිතයේ බෙරිවිල ප්‍රදේශය ආශ්‍රිතව පාරම්පරිකව මීගව පාලනයේ යෙදෙන කිරිගොවීන් මේ වන විට පත්ව සිටින්නේ දැඩි දුෂ්කරතාවකටයි. එම ප්‍රදේශයෙන් මේ ගවීන් කඩිනමින් ඉවත් කරගන්නා ලෙසට වනජීවී නිලධාරීන් දැනුම් දුන්නද ගවීන් රැඳවීම සඳහා ඔවුන්ට නිශ්චිත ස්ථානයක් නොමැතිවීම හේතුවෙන්. මෙවැනි මීගව පට්ටි පාලනය ජීවනෝපාය කරගනිමින් මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ගොඩපොත්ත බෙරිවිල ආශ්‍රිතව ජීවත් වන පවුල් සංඛ්‍යාව 125කට ආසන්නයි. LTT තර්ජන පැවති සමයේ ගොවිතැන අත්හැර පූර්ණ වශයෙන් මීගව පාලනයට යොමු වී ඇති මොවුන්ගේ දසදහසකට පමණ ආසන්න මීගවයින් ආහාර සපයාගන්නේ සෝමාවතිය බෙරිවිල ප්‍රදේශයේ තෘණ භූමි වලින්. කිසිවෙකුටත් අතනොපා ජීවත් වීමට තරම් ආදායමක් ලැබමින් පරම්පරා ගණනාවක් සිදු කරගෙන මෙම මීගව පාලන කටයුතු වලට මේ වන විට ගැටලු මතුවී ඇති බවයි ගොවීන් පවසන්නේ. අපි අසරණ මිනිස්සු රජයෙන් කියලා ජොබ් ඉල්ලන්නෙත් නැහැ, අපිට ආධාර දියන් කියන්නෙත් නැහැ. අවුරුදු 10ක් විතර වගේ කාලයක් තමයි වනජීවි කරදර තියෙන්නේ. 120ක් විතර මේ කිරි දීලා ගවයින්ගෙන් ජීවත් වෙනවා. අලිට කණ්ඩ නැහැ කියලා අපේ හරක් අරන් යන්න කියනවා. අරන් යන්න කිව්වට කොහාට අරන් යන්නද? කිරිගොවීන් චෝදනා කරන්නේ ඇතැම් අවස්ථාවල තමන්ට වනජීවී නිලධාරීන්ගෙන් තාඩන පීඩනද සිදුවන බවයි. කෙසේ වෙතත් වනජීවී නිලධාරීන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කළා. වනජීවී ජිප් එක පට්ටිය ළඟම ගහගෙන කොහෙත් තමද යන්නේ කියලා ඇහුවා. මං කිව්වා හරක්ගෙන් කිරි ගන්න යන්නේ කියලා. තමුදලාට කවුද දුන්නේ මේකේ හරක් දාන්න කියලා කිව්වා. තමුදලාට මොන
තුන්නේ කියලා තරදනේ කරා මට. ඒ හැටිම තිරිසන් විදියට කතා කරන්නේ. අපි තිරිසන් සතෙකුටවත් ඔය විදියට කතා කරන්නේ නැහැ. මාසෙකට කලින් කිව්වා තව දවස් 15යි දෙන්න වලට හරක් අයින් කරන්න. ඊට පස්සේ මේ ඡන්දේ පහුවිච්ච ගමන් දවස් 3ක් ඇතුළත අනිත් යනවා කියලා තමයි අපිට සාධන කරලා ගියේ. සෝමාවතී තමයි වනිජී මහත්තයා ඉන්නවා කියන්නේ. අපි මෙතනින් එහා පැත්තට ගියන් පස්සේ අපිට නඩු දානවා. නිකරුණේ ඇවිල්ලා කොල්ලෝ දලගස්තනවා. ගහනවා කොල්ලොන්ට. ඉතින් අපිටත් ඉවසීමේ සීමාවක් තියෙනවා. රජයෙන් ඉල්ලන්නේ අපිට තනිමුවක් මෙහෙ බෙරිවිල දෙන්න බැරි නම් වෙන කොහේ හරි දෙන්න අපිට. අපේ ළමයි ලපටි ඉස්කෝලේ යවලා ජීවත් කරන්නේ මේ කිරි ටික විකුණලා. මාමලා බාප්පලා අතන එහා පැත්තේ කොටි ගහනකොට මැරුවා. ඒ මරද්දින් ඔය එක වනජීවි පොලිසිය එකෙක්වත් මෙතෙන්ට ආවේ නැහැ. දැන් ඇවිල්ලා මේකේ අපේ හරක් අරන් යන්න කියන්නේ. දැන් වටවටා හිරු. වටවටා හිරු. ඒකල ගුවන් හමුදා කඳවුර ආසන්නයේ පිහිටි සත්ව ආහාර නිෂ්පාදන ආයතනයක තිබී සහල් මිශ්‍ර කරමින් සකස් කළ සත්ව ආහාර ටොන් 30කට අධික ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අද සොයාගත්තා. කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මියගේ ස්වාමි පුරුෂයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කළ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ද ඒ අවස්ථාවට එක්ව සිටියා. මහරගම දෙහිවල මාර්ගයේ බොරලැස්ගමුව ප්‍රදේශයේදී අද උදෑසන අපරීක්ෂාකාරී ලෙස මාර්ගය හරහා ගමන් කරමින් සිටි පුද්ගලයෙකු අධික වේගයෙන් පැමිණි යතුරු පැදි දෙකක ගැටීමෙන් සිදු අනතුරකින් අදාළ පුද්ගලයා බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරුණා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශ ප්‍රධානී මහාචාර්ය ධම්මික ගංගානාථ දිසානායක මහතා මහරගම අපේක්ෂාරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී අද පස්වරුවේ අභාව પ્રાપ્ત වුණා. බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ පාලම අසලින් ගඟට පැන සියදෙවි හානි කර ගැනීමට උත්සාහ කළ තරුණියක් බේරා ගැනීමට උත්සාහ කළ 1000 රුපියක දිය ගිලී ජීවිතක්ෂයට පත් වුණා. වටවටා හිරු. මේ සූදානම සමුගෙන යන්නට පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අලුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ අද රාත්‍රී 9:55ට. ආයුබෝවන්. Thank you.